ආයිබෝවන් දුවේ පුතේ මීට පෙර පාඩමකදී ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු ලෙජර් ගිණුම් වල සටහන් කරන ආකාරය ඔබ ඉගෙන ගත්තා. නමුත් ව්‍යාපාර ගනුදෙනු එකවරම ලෙජර් ගිණුම් වල සටහන් කිරීමේදී ගැටලු ඇති විය හැකි නිසා ගනුදෙනු ලෙජර් ගිණුම් වල සටහන් කිරීමට පෙර මූලික සටහන් පොත්වල සටහන් කරනවා. මූලික සටහන් පොත් කියලා හඳුන්වන්නේ ව්‍යාපාරයක සිදුවන සෑම ගනුදෙනුවක්ම ලෙජර් ගිණුම් වල සටහන් කිරීමට පෙර එම ගනුදෙනු සිදු වූ අනුපිළිවෙලින් පොදුවේ පිළිගත් ක්‍රමයකට අනුව පළමුවෙන්ම සටහන් කරන පොත්. ව්‍යාපාර ගනුදෙනු වල ස්වභාවය හා පොදු ලක්ෂණ අනුව වර්ග කරලා නැවත නැවත සිදුවන එකම ස්වරූපයේ ගනුදෙනු වාර්තා කිරීමට වෙන වෙනම මූලික සටහන් පොත් යොදා ගනු ලබනවා. 10 ශ්‍රේණියේ ඉදිරි පාඩම්වලදී අපි මේ මූලික සටහන් පොත් ගැන ඉගෙන ගන්නවා. අද පාඩමෙන් අපි ඉගෙන ගන්නේ ඒ අතරින් ප්‍රධානම මූලික පොත වන මුදල් පොත ගැන. දැන් අපි බලමු මුදල් පොතක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර ගනුදෙනු ආශ්‍රිතව ව්‍යවහාර මුදලින් සිදුවන මුදල් ලැබීම් හා මුදල් ගෙවීම් වාර්තා කරන මූලික සටහන් පොත මුදල් පොත කියලා හඳුන්වනවා. දැන් ව්‍යවහාර මුදල් කියන්නේ අපේ ව්‍යවහාරයේ තියෙන ඒ කියන්නේ අපි භාවිතා කරන කාසි හා නෝට්ටු. බලන්න මේ පින්තූරය. මේ පින්තූරයේ තියෙනවා අපේ රටේ භාවිතා වන කාසි ඒ වගේම නෝට්ටු කීපයක් දක්වලා. මෙන්න මේ වගේ කාසි හා නෝට්ටු වලින් සිදුවන ගනුදෙනු තමයි අපි මුදල් පොතේ සටහන් කරන්නේ. දැන් ව්‍යාපාරයක් ගත්තාම මේ වගේ කාසි හා නෝට්ටු වලින් සිදුවන ගනුදෙනු වලට අමතරව චෙක් පත් මගින් ගනුදෙනු කරනවා. ඒ වගේම වෙළඳ භාණ්ඩ ණයට ගන්නවා. වෙළඳ භාණ්ඩ ණයට විකුණනවා. නමුත් ඒ වගේ ගනුදෙනු අපි මුදල් පොතේ සටහන් කරන්නේ නැහැ. ඒ සඳහා අපි වෙන වෙනම මූලික පොත් සකස් කරනවා. අපි මුදල් පොතේ සටහන් කරන්නේ ව්‍යවහාර මුදලින් සිදුවන මුදල් ලැබීම් හා මුදල් ගෙවීම් පමණයි. දැන් අපි බලමු ව්‍යාපාරයකට මුදල් ලැබෙන මාර්ග මොනවද කියලා. විවිධ මාර්ග වලින් ව්‍යාපාරයකට මුදල් ලැබෙනවා. ඒ අතරින් ව්‍යාපාරික ප්‍රධානම මූල්‍ය මාර්ගය තමයි අයිතිකරු විසින් ප්‍රාග්ධනය ලෙස යොදන මුදල්. මේ මුදල් ව්‍යාපාරය ආරම්භ කිරීමේදීම යොදන මුදල් ඇතුළත් වෙනවා. ඒ වගේම පසුව වරින් වර අයිතිකරු ව්‍යාපාරයට යොදන අතිරේක ප්‍රාග්ධනයත් ඇතුළත් වෙනවා. එතකොට මේ ප්‍රාග්ධනය ලෙස මුදල් ලැබෙනවා ව්‍යාපාරයකට. ඒ වගේම වෙළඳ ව්‍යාපාරයක ප්‍රධාන ආදායම් මාර්ගය තමයි භාණ්ඩ විකුණලා ලැබෙන මුදල්. ගනුදෙනුව සිදුවන අවස්ථාවෙම ව්‍යාපාරයට මුදල් ලැබෙනවා නම් භාණ්ඩ විකුණන අවස්ථාවෙම ව්‍යාපාරයට මුදල් ලැබෙනවා නම් අපි ඒව හඳුන්වනවා අත්පිට විකුණුම් කියලා. එතකොට අත්පිට විකුණුම් වලින් ලැබී. ඒ වගේම ව්‍යාපාරයක් ණයට භාණ්ඩ විකුණනවා. ණයට භාණ්ඩ විකුණනහම ණය ගැතියන් නැති වෙනවා. ණය ගැතියන් විසින් පසුව ව්‍යාපාරයට මුදල් ගෙවනවා. එතකොට ණය ගැතියන්ගෙන් මුදල් ලැබී. ඒ වගේම ව්‍යාපාරයක් මුදල් ඌනතා ඇති වුනහම මුදල් ණයට ගන්නවා විවිධ ආයතන විවිධ පුජ්‍යලයින්ගෙන්. ඒ වගේ මුදල් ණයට ගන්නේවත් ව්‍යාපාරයක මුදල් ලැබීම් මාර්ගයක්. අන්තිම එක ව්‍යාපාරයට විවිධ අන්දමින් වෙනස් ආදායම් ලැබෙනවා. උදාහරණයක් විදිහට කඩකුලි බැංකුවක තැන්පත් කරලා තියෙන මුදල් සඳහා පොලි විවිධ ගනුදෙනු වලින් කොමිස් මුදල් ලැබෙනවා. අන්න ඒ වගේ ලැබීමොත් අපි ව්‍යාපාරයේ මුදල් ලැබීම් විදිහට සලකනවා. ඒ වගේම ව්‍යාපාර විසින් කරන මුදල් ගෙවීම. දැන් අපි ලැබීම් වලදී කිව්වා ව්‍යාපාරයක් ණය මුදල් ලබා ගන්න. බැංකුව වලින් හෝ වෙනත් මූල්‍ය ආයතන වලින් පුජ්‍යලයින්ගෙන්. ඒ ලබා ගන්න මුදල් පසුව වරින් වර ආපසු ගෙවනවා. එතකොට ණය ගෙවීම අපේ ව්‍යාපාරයේ මුදල් ගෙවීමේ
අයිතමයක්. ඊළඟට අත්පිට ගැනුම්. අත්පිට ගැනුම් කියන්නේ වෙළඳ ව්‍යාපාරයක් විකිණීම සඳහා භාණ්ඩ මිලදී ගන්නවා. එවිලම මුදල් ගෙවලා මිලදී ගන්නකොට අපි කියනවා ඒවට අත්පිට ගැනුම් කියලා. ඒ වගේම ණයට භාණ්ඩ ගන්න අවස්ථා තියෙන ව්‍යාපාරවලට ඒ ණයට ගත්තාම ණය හිමියන් නැති වෙනවා. ණය හිමියන්ට පසුව මුදල් ගෙවනකොට අපි ඒවා කියනවා ණය හිමියන්ට ගෙවීම. ඒක ව්‍යාපාරයක මුදල් ගෙවීමක්. ඊළඟට ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට සේවක වැටුප්, විදුලිය, වරිපණම්, කඩකුලි, ලිපි ද්‍රව්‍ය වගේ වට ඒ වගේ විවිධ වියදම් දරන්න සිදු වෙනවා. මෙන්න මේ වියදම් සඳහා ගෙවීම. අනිත් එක ව්‍යාපාරයක තියෙන ජංගම නොවන වත්කම්. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා විවිධ වත්කම් අවශ්‍ය වෙනවා. උදාහරණ විදිහට ලී බඩු, යන්ත්‍ර උපකරණ, මෝටර් රථ වගේ දේවල්. එතකොට මේවා මිලදී ගන්නකොට මේ ජංගම නොවන වත්කම් මිලදී ගන්නකොට ඒ සඳහා කරන ගෙවීම ව්‍යාපාරයක මුදල් ගෙවීම. අන්තිම එක අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් මුදල් ඉවත් කර ගැනීම. ව්‍යාපාරයට යොදපු මුදල් අයිතිකරු හදිසි අවස්ථාවලදී එයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා නැත්නම් ගෙදර අරන් යනවා. ඒවා අපි හඳුන්වනවා අපි දන්නවා ගැනිලි කියලා. එතකොට මේ මුදල් ගැනිලිත් මුදල් ගෙවීම මාර්ගයක්. එතකොට මෙන්න මේ ලැබීම් හා ගෙවීම් තමයි අපි මුදල් පොතේ සටහන් කරන්නේ. එතකොට මුදල් පොතේ අපි ගනුදෙනු සටහන් කරන්නේ මූලාශ්‍ර ලේඛන ආශ්‍රයෙන්. මූලාශ්‍ර ලේඛනයක් කියලා අපි හඳුන්වන්නේ ව්‍යාපාරයක ගනුදෙනුවක් සිදු වුණාම එම ගනුදෙනුවට මුල් වී ක්‍රියා කරන අංශය විසින් ගනුදෙනුව පිළිබඳ සියලු විස්තර ඇතුළත් කරලා වගකිය යුතු නිලධාරියෙක් අත්සන් කරලා සකස් කරන ලියවිල්ල. ඒකට ඕනෑම මූලික පොතක ගනුදෙනු සකස් කරනකොට මූලාශ්‍ර ලේඛනයක් භාවිතා කරලා තමයි ගනුදෙනු සටහන් කරන්නේ. එතකොට ව්‍යාපාරයක මුදලක් ලැබුණම ව්‍යාපාරය විසින් සකස් කරනවා ලදුපතක්. මුදල් පොතේ ලැබීම් සටහන් කරන්නේ මේ ලදුපත ආශ්‍රයෙන්. එතකොට ලදුපතක් කියලා හඳුන්වන්නේ ව්‍යාපාරයකට යම් මුදලක් ලැබුණු විට එම ලැබීම සනාථ කරමින් ව්‍යාපාර විසින් මුදල් ගෙවූ පාර්ශ්වය වෙත නිකුත් කරන කුයිතාංශය. එතකොට ලදුපතක කරුණු කීපයක් අඩංගු වෙනවා. ප්‍රධාන වශයෙන් ඇතුළත් ඒක ඉහළින්ම තියෙනවා ඒ ලදුපත නිකුත් කරන ආයතනයේ නම. ඊළඟට මේ ලදු පොතක් තියෙන්නේ මේ ලදු පොතේ අනුපිළිවෙලින් අංක තියෙනවා 90 අංක. අපි ඒවට කියනවා ලදුපත් අංක කියලා. ඊළඟට මේ ගනුදෙනුව සිදු ආශ්‍රයෙන් ව්‍යාපාරයට මුදල් ලැබුණම තමයි අපි ලදුපතක් සකස් කරන්නේ. ඒ නිසා මුදල් ලැබුණු දිනය මේකේ අපි සඳහන් කරනවා. ලැබුණු කාරණය සඳහන් කරනවා. ලැබුණු මුදල සඳහන් කරනවා. ඒ වගේම ඕනම මූලාශ්‍ර ලේඛනයක වගකිය යුතු නිලධාරියෙකුගේ අත්සන තියෙනවා. මුදල් පොතේ ලදුපතේ නම් මුදල් බාරගත් පුජ්‍යලයාගේ අත්සන තියෙනවා. එතකොට මේ ලදුපත අපි මුදල් ලැබීමේ කුයිතාංශය කියලා හඳුන්වනවා. ඒ වගේම මුදල් මැමය කියලා හඳුන්වනවා. අපි උදාහරණයක් විදිහට ලදුපතක් බලමු. මේ තියන්නේ සීමා සහිත ලංකා පොහොර සමාගම නිකුත් කරපු ලදුපතක්. මේකේ මුදල් ලදුපත කියලා සඳහන් වෙනවා. අංකයක් තියෙනවා. ඒක තමයි ලදුපත් අංකය. මුදල් ගෙවූ අයගේ නම ලියනවා. බාරගත් මුදල කාරණය සඳහන් වෙනවා. කුමන කාරණයකට මේ මුදල බාරගත්තේ කියලා. මුදල ඉලක්කමෙන් සඳහන් වෙනවා. බාරගත් නිලධාරියාගේ අත්සන තියෙනවා. එතකොට මේ ලදුපත් නියමිත ආකෘතියක් නැහැ ලදුපතක් සඳහා විවිධ ආයතන විවිධ ස්වරූපයෙන් ලදුපත් සකස් කරනවා. එතකොට මේ ව්‍යාපාරයක මේ ලදුපත් තියෙන පොත අපි ලදු පොත් කියලා හඳුන්වනවා. ඒකේ ලදුපත් එක අංකයෙන් දෙකක් සමහර විට තුනක් තියෙන්න පුළුවන්. එතකොට කාබන් පිටපතක් තියලා මේ ලදුපත ලියන්නේ මේ ලදුපතේ පළවෙනි පිටපත
මුදල් ගෙවූ පාර්ශවයට නිකුත් කරනවා. ඊළඟ පිටපත ඒ ව්‍යාපාරයේ ගිණුම් අංශයට ලබා දෙනවා. මුදල් බාරගත් අංශයෙන් ගිණුම් අංශයට ලැබෙනවා. එතකොට මෙන්න මේ ලදුපත මූලාශ්‍රය කරගෙන තමයි මුදල් පොතේ මුදල් ලැබීම් සටහන් කරන්නේ. එතකොට ලදුපත කියන්නේ ව්‍යාපාරයට මුදල් ලැබුණු බවට ලිඛිත සාක්ෂියක්. ඊළඟට අපි බලමු ව්‍යාපාරයක මුදල් ගෙවීම වලට සම්බන්ධව තියෙන මූලාශ්‍ර ලේඛනය මොකක්ද කියලා. ඒක තමයි ගෙවීම් වවුචරය. එතකොට ගෙවීම් වවුචරයක් කියලා හඳුන්වන්නේ ව්‍යාපාර විසින් සෑම මුදල් ගෙවීමකදීම ඊට අදාළ තොරතුරු ඇතුළත් කර වගකිය යුතු පුද්ගලයෙකු විසින් අත්සන් කර ගෙවීම සනාථ කිරීම සඳහා පිළියෙල කරන ලියවිල්ල ගෙවීම් වවුචරය වෙනවා. එතකොට ලදුපතක වගේම ගෙවීම් වවුචරයකත් අඩංගු කරුණු තියෙනවා. මෙතන මම සඳහන් කරලා තියෙනවා අනුක්‍රමික අංකය, මුදල් ගෙවූ දිනය, මුදල් ගෙවූ කාරණය, ගෙවූ මුදල, ගෙවීම සහතික කළ අයගේ අත්සන වගේ තොරතුරු තියෙනවා. ඒකට මම මෙතනින් සඳහන් කරලා තියෙන්නේ අපිට මුදල් පොත සකස් කරනකොට අවශ්‍යම වෙන අංක කීපයක් තමයි අපිට අනුක්‍රමික අංකය කියන්නේ වවුචර් අංකය අවශ්‍ය වෙනවා. මුදල් ගෙවූ දිනය අවශ්‍ය වෙනවා. ගෙවූ කාරණය අවශ්‍ය වෙනවා. ගෙවූ මුදල අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ වවුචරයක ආකෘතියක්. ලදුපත වගේම ගෙවීම් වවුචරයත් විවිධ ආයතන විවිධ ක්‍රමවලට සකස් කරනවා. ඔබේ පෙළ පොතේ තියෙනවා ඒ වගේ වවුචර් වලටත් උදාහරණයක් දීලා ලදුපත් වලටත් උදාහරණ කීපයක් තියෙනවා. නමුත් මම මෙතන සඳහන් කරලා තියෙන්නේ රාජ්‍ය ආයතන විසින් සකස් කරන ගෙවීම් වවුචරයක ආකෘතිය. මම එතන ඒකේ 1 2 3 4 කියලා සටහන් කරලා තියෙන්නේ. මුදල් පොතේ ගෙවීම් පැත්තේ අපි ගනුදෙනු සටහන් කරන්නේ මේ ගෙවීම් වවුචරේ බලාගෙන මේකේ අංක 1 කියන තැන මම සඳහන් කරලා තියෙනවා. එතන දිනය අපිට මුදල් පොතේ දිනය සඳහන් කරන්න වෙන්නේ මෙතනින් බලාගෙන අංක 2 වවුචර් අංකය. වවුචරේ මෙතන තියෙන අංකය තමයි අපි මුදල් පොතේ වවුචර් අංකයේ තීරුවේ ලියන්නේ. ඊළඟට අංක 3ෙන් දාලා සඳහන් කරලා තියෙන්නේ ඒ කුමන කාරණයක් සඳහාද මුදල් ගෙව්වේ කියන එක. නැත්නම් ගනුදෙනුවේ විස්තරය අංක 4 සඳහන් වෙනවා. වටිනාකම නැත්නම් මුදල. ඒක තමයි අපි මුදල් පොතේ ගෙවීම් පැත්තේ නැත්නම් බැර පැත්තේ වටිනාකම තීරුවේ ලියන්නේ. ඊළඟට අපි බලමු මුදල් පොත සකස් කරන්න ඉස්සෙල්ලා මුදල් පොතකින් වෙනවා ඉටු වෙන ද්විත්ව කාර්යය කියන්නේ මොකක්ද කියලා. මූලික පොත් අතරින් මුදල් පොත ගත්තම අනෙක් මූලික පොත් වලට වඩා වෙනස්. අනෙක් මූලික පොත් වලින් ඉටු වෙන්නේ එක කාර්යයක් විතරයි. මුදල් පොතෙන් කාර්යයන් දෙකක් ඉටු වෙනවා. ඒ එකක් තමයි මූලික සටහන් පොතක කාර්යය. මුදල් ලැබීම් හෝ මුදල් ගෙවීම ලදුපත් හෝ වවුචර යොදා ගනිමින් අනුපිළිවෙලින් ප්‍රථම වරට මුදල් පොතේ සටහන් කිරීම සිදු කරන නිසා මුදල් පොත මූලික පොතක කාර්යය ඉටු කරනවා. එතකොට මූලික පොතෙන් ඉටු වෙන කාර්යය තමයි අපි ඒ ගනුදෙනුවට අදාළව ප්‍රථම වරට සටහන් කරනවා මූලික පොතේ. ඒ වගේම මූලාශ්‍ර ලේඛන යොදාගෙන තමයි මූලික පොතේ සටහන් කරන්නේ. එතකොට මුදල් පොතේ ලදුපත හා ගෙවීම් වවුචරය යොදාගෙන ඒ අනුපිළිවෙලින් අපි මුලින්ම සටහන් කරනවා මූලික පොතක් විදිහට මුදල් පොතේ. ඒ නිසා මුදල් පොත මූලික සටහන් පොතක කාර්යය ඉටු කරනවා. ඒ වගේම මුදල් පොතේ තියෙනවා හරහා බැර වශයෙන් දෙපැත්තක්. අපිට ඊළඟට මුදල් පොත හදනකොට පේනවා ඔයගොල්ලෝ ලෙජර් ගිණුම් වලදී මුදල් ගිණුම හදලා ඇති. ඔබට මතක ඇති එතනත් මුදල් ගිණුමේ හරහා බැර කියලා දෙපැත්තක් තියෙනවා. එතකොට හරහා බැර කියලා දෙපැත්තක් තියෙන නිසා මුදල් පොත ලෙජර් ගිණුමක කාර්යය ඉටු කරනවා. මොකද ගනුදෙනුවක දිත්ත සටහනින් එක සටහනක් මූලික පොතේ ඒ කියන්නේ මුදල් පොතේ සටහන් වෙනවා. අනිත් සටහන දිත්ත සටහනේ අනිත් සටහන
අදාළ ලෙජර් ගිණුමින් සටහන් වෙනවා. එතකොට ඒ නිසා දැන් අනෙකුත් අපි අනික ගත්තොත් අනෙකුත් මූලික පොත් ඉස්සරහට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ සමහර මූලික පොත්වල මූලික පොතෙන් කරන්නේ මූලික පොතේ කාර්යය විතරයි. ගනුදෙනුවට අදාළ දිත්ත සටහන ලෙජරයේ ගිණුම් දෙකකට හරහා බැර විදිහට සටහන් වෙනවා. නමුත් මුදල් පොතේදී ගනුදෙනුවට අදාළ දිත්ත සටහනෙන් එක සටහනක් මුදල් පොතේ අනික් සටහන ලෙජර් ගිණුමේ සටහන් වෙන්නේ. ඒ නිසා අපි කියනවා මුදල් පොත මූලික පොතක කාර්යයක් ඉටු කරනවා ලෙජර් ගිණුමක කාර්යයක් ඉටු කරනවා කියලා. එතකොට අපි බලමු මුදල් පොතක ගනුදෙනු සටහන් කරන ආකාරය. මුදල් පොතේ ආකෘතියත් එක්කම තමයි මම මේ මුදල් පොතක් මෙතන ඔයගලන්ට පෙන්නන්නේ. මුදල් කියන්නේ ව්‍යාපාරයක වත්කමක්. මුදල් ලැබීම නිසා මුදල් පොතේ මුදල් ලැබීම නිසා ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා. මුදල් ගෙවීම නිසා ව්‍යාපාරයේ වත්කම් අඩු වෙනවා. මේ නිසා මුදල් පොතේ ගනුදෙනු සටහන් කිරීමේදී වත්කම් ගිණුම් වලට අදාළ දිත්ත සටහන් රීතිය අපි යොදා ගන්නවා. ඒ අනුව මුදල් ලැබීම අපි මුදල් පොතට හර කරනවා. ඒ කියන්නේ මුදල් කියන වත්කම වැඩිවීම අදාළ වත්කම් ගිණුම හර කරනවා. නැත්නම් මුදල් පොත හර කරනවා. ඒ වගේම මුදල් ගෙවීම අපි මුදල් පොතට බැර කරනවා. මේම බැර කරන්නේ අපි මුදල් කියන වත්කම අඩුවීම මුදල් පොත බැර කියන රීතිය අනුව. එතකොට මුදල් පොතේ මුදල් ලැබීම මුදල් පොතට හර කරන විට මුදල් පොත ගිණුමක් ලෙසත් කටයුතු කරන නිසා දිත්ත සටහනේ හර සටහන මුදල් පොත තුලදීම අවසන් වෙනවා. ලෙජරයේ ඒ වෙනුවෙන් තැබිය යුත්තේ අදාළ ගිණුමේ බැර සටහන පමණයි. ඒ වගේම මුදල් ගෙවීම මුදල් පොතට බැර කරන විටම දිත්ත සටහනේ බැර සටහන මුදල් පොත තුලදීම අවසන් වෙනවා. ලෙජරයේ ඒ වෙනුවෙන් තැබිය යුත්තේ අදාළ ගිණුමේ හර සටහන පමණයි. මේ විදිහට තමයි මුදල් පොතක ගනුදෙනු සටහන් වෙන්නේ. දැන් අපි බලමු මුදල් පොතක් සකස් කිරීම සඳහා නිදසුනක්. මේ නිදසුනේ මම දීලා තියෙනවා සුරත්ගේ ව්‍යාපාරයේ 2020 ජනවාරි මාසයේ සිදු වූ මුදල් ගනුදෙනු පහත දැක්වේ. එතකොට අපිට මුදල් පොත සකස් කරන්න අවශ්‍ය වෙන තොරතුරු අපිට මේ නිදසුනේ දෙනවා. දිනය, ලදුපත් අංකය, වවුචර් අංකය, විස්තරය, වටිනාකම. එතකොට මෙන්න මෙහෙම තොරතුරු මුදල් ගනුදෙනු දුන්නාම අපිට ඒක මුදල් පොතේ සටහන් කරන්න වෙනවා. එතකොට බලමු අපි පළවෙනි ගනුදෙනුව 1.1 ලදුපත් අංක 0.01 ප්‍රාග්ධනය යෙදුවා රුපියල් 2 ලක්ෂයයි. බලමු ඒක මුදල් පොතේ කොහොමද සටහන්. එතකොට ප්‍රාග්ධනය යෙදුවම ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. මුදල් ලැබෙනකොට මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ නිසා අපි මුදල් පොත හර කරනවා. දිනය 1.1 ලදුපත් අංකය 0.01 විස්තරයට ලියනවා අපි මේ ගනුදෙනුවට අදාළ දිත්ත සටහනේ අනිත් සටහන තියෙන ගිණුමේ අංකය. අපි මේක සටහන් කරන්නේ ලෙජරයේ ප්‍රාග්ධන ගිණුමේ. ඒ නිසා විස්තරයට ප්‍රාග්ධන ගිණුම කියලා ලියනවා. වටිනාකම රුපියල් 2 ලක්ෂයයි. එතකොට ලෙජරයේ අපි ප්‍රාග්ධන ගිණුමක් හදනවා. මේ ප්‍රාග්ධන ගිණුම මුදල් පොත හර කරා අපි රුපියල් 2 ලක්ෂයක් ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා රුපියල් 2 ලක්ෂයක්. එතකොට ප්‍රාග්ධන ගිණුමේ දිනය 1.1 මුදල් විස්තරයට මුදල් මොකද මේ ගිණුමට අදාළ අනිත් සටහන තියෙන මුදල් පොතේ නිසා වටිනාකම රුපියල් 2 ලක්ෂයක් ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා. ඊළඟ ගනුදෙනුව 1.3 අත්පිට මුදලට භාණ්ඩ ගැනුම් රුපියල් ලක්ෂයයි. එතකොට භාණ්ඩ ගත්තම ව්‍යාපාරිකයා මුදල් ගෙවනවා. මුදල් ගෙවනකොට මුදල් වත්කම අඩු වෙන නිසා අපි මුදල් පොත බැර කරනවා. ඒ භාණ්ඩ ගත්තම අපි ගැනුම් කියලා හඳුන්වනවා. අපි මුදල් පොත බැර කරලා ගැනුම් ගිණුමට හර කරනවා. මුදල් පොතේ අපි ලියනවා බැර පැත්තේ
දිනය 1.3 වවුචර් අංකය 0.1 විස්තරයට ගැනුම් ගිණුම වටිනාකම රුපියල් ලක්ෂයයි. බලමු ඒක අපි ගැනුම් ගිණුමේ සටහන් කරේ කොහොමද කියලා. ඔයගොල්ලෝ ඉස්සෙල්ලත් ලෙජර් ගිණුම යටතේ ගිණුම් හදලා තියෙනවා. මුදල් පොත බැර වුණා. දැන් ගැනුම් ගිණුම හර වෙනවා 1.3 විස්තරයට මුදල් වටිනාකම රුපියල් ලක්ෂයයි කියලා. ඊළඟට තුන්වෙනි ගනුදෙනුව 1.5 ලදුපත් අංකය 0.02 අත්පිට විකුණුම් රුපියල් 80000යි. අත්පිට විකුණනහම ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. ඒ නිසා මුදල් පොත හර කරනවා දිනය 1.5 ලදුපත් අංකය 0.02 විස්තරයේ විකුණුම් ගිණුම වටිනාකම 80000. ඊළඟට අපි මේක ලෙජරයේ විකුණුම් ගිණුමට බැර කරනවා. විකුණුම් ගිණුමේ බැර පැත්තේ අපි ලියනවා දින 1.5 විස්තරයේ මුදල් වටිනාකම රුපියල් 80000යි කියලා. ඊළඟ ගනුදෙනුව 1.10 වවුචර් අංකය 0.2 ණය හිමියන්ට ගෙවුවා රුපියල් 20000යි. ණය හිමියන්ට ගෙවුවම ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. ඒ නිසා අපි මුදල් පොතේ බැර පැත්තේ සටහන් කරනවා දිනය 1.10 වවුචර් අංකය 0.2 ණය හිමි ගිණුම කියලා විස්තරයට ලියනවා වටිනාකම රුපියල් 20000යි. එතකොට ඒක අපි ණය හිමි ගිණුමේ හර පැත්තේ සටහන් කරනවා මුදල් පොත බැර වුණා ණය හිමියන්ගේ ගිණුම හර වෙනවා දිනය 1.10 විස්තරයේ මුදල් වටිනාකම රුපියල් 20000යි. ඊළඟ ගනුදෙනුව 1.12 වවුචර් අංකය 0.3 උපකරණ මිලට ගත්තා රුපියල් 1,50,000යි. එතකොට උපකරණ මිලට ගත්තම ව්‍යාපාරයේ මුදල් ගෙවනවා. මුදල් ගෙවන නිසා මුදල් පොත බැර කරනවා දින 1.12 වවුචර් අංකය 0.3 විස්තරයට ලියනවා උපකරණ ගිණුම වටිනාකම 1,50,000යි. මුදල් පොත බැර වෙනවා ලෙජරයේ උපකරණ ගිණුමට රුපියල් 1,50,000ක් හර වෙනවා. ඊළඟ ගනුදෙනුව 1.15 ලදුපත් අංකය 0.03 ණයගැතියන්ගෙන් ලැබුණා රුපියල් 40,000. එතකොට ණයගැතියන්ගෙන් මුදල් ලැබුණම අපි මුදල් පොතේ හර පැත්තේ සටහන් කරනවා දින 1.15 ලදුපත් අංකය 0.03 විස්තරයට ණයගැති ගිණුම කියලා වටිනාකම රුපියල් 40,000යි. එතකොට මුදල් පොත හර වෙනවා රුපියල් 40,000ක් ලෙජරේ ණයගැති ගිණුමට බැර වෙනවා රුපියල් 40,000ක්. පහලින් ලෙජර් ගිණුම් වල මේවා සටහන් කරලා ඇති. ඔයගොල්ලෝ පරීක්ෂා කරලා බලන්න. ඊළඟ ගනුදෙනුව 1.17 වවුචර් අංකය 0.4 පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තා රුපියල් 10,000ක්. ව්‍යාපාරිකයා ව්‍යාපාරයේ මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තම අපි ඒක හඳුන්වනවා ගැනිලි කියලා. එතකොට ගැනිලි විදියට මුදල් ගත්තම මුදල් පොත ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. ඒ නිසා අපි මුදල් පොත බැර කරනවා දිනය 1.17 වවුචර් අංකය 0.4 විස්තරය ගැනිලි ගිණුම වටිනාකම 10,000යි. ඊළඟට 1.20 වවුචර් ලදුපත් අංකය 0.04 බැංකු ණයක් ලබා ගත්තා රුපියල් ලක්ෂයක්. මොකද ව්‍යාපාරිකයා බැංකුවෙන් ණයක් ලබා ගන්නවා රුපියල් ලක්ෂයක. ණය ව්‍යාපාරයට ලැබුණම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ නිසා අපි මුදල් පොත හර කරනවා 1.20 වවුචර් ලදුපත් අංකය 0.04 විස්තරය බැංකු ණය ගිණුම වටිනාකම රුපියල් ලක්ෂයයි. ඊළඟ ගනුදෙනුව 1.25 වවුචර් අංකය 0.5 සේවක වැටුප් ගෙවුවා රුපියල් 20,000යි. සේවකින්ට වැටුප් ගෙවුවාම මුදල් අඩු වෙනවා. ඒ නිසා අපි මුදල් පොත බැර කරනවා දිනය 1.25 වවුචර් අංකය 0.5 සේවක වැටුප් ගිණුම විස්තරය වටිනාකම 20,000යි. මුදල් පොත බැර වෙනවා රුපියල් 20,000ක් ලෙජරේ සේවක වැටුප් ගිණුමට හර වෙනවා. 1.28 ලදුපත් අංකය 0.05 කොමිස් ලැබුණා රුපියල් ලක්ෂයයි.
කොමිස් ලැබුණාම ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. ඒ නිසා අපි මුදල් පොත හර කරනවා. රුපියල් 10000ක් ලෙජරයේ ලද කොමිස් ගිණුමට බැර කරනවා රුපියල් 10000ක්. ඊළඟට 1.30 වවුචර් අංකය 0.6 බැංකු ණය වාරිකයේ ගෙවුවා රුපියල් 10000යි. බැංකුවෙන් ණයක් අරන් තිබුණා. මාසේ අන්තිමේදී ඒ ණයෙන් කොටසක් වාරිකයේ ගෙවනවා රුපියල් 10000ක්. බැංකු ණය ගෙවුවාම ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. ඒ නිසා මුදල් පොත බැර කරනවා රුපියල් 10000ක්. දිනය 1.30 වවුචර් අංකය 0.6 විස්තරය බැංකු ණය ගිණුම කියලා මුදල් පොත බැර කරලා ලෙජරයේ බැංකු ණය ගිණුමට හර කරනවා. එතකොට ඒ අදාළ අනෙක් ලෙජර් ගිණුම් ටික මම පහළ සටහන් කරලා තියෙනවා. දැන් අපි ඕගොල්ලෝ ඒව පරීක්ෂා කරලා බලන්න. දැන් අපි බලමු මුදල් පොත තුලනය කරන ආකාරය. එතකොට මුදල් පොතත් ඒ අනෙකුත් ලෙජර් ගිණුමත් අපි තුලනය කිරීම කරන්න ඕන. එතකොට ගනුදෙනුවක වටිනාකම් ගිණුම් වල සටහන් කිරීමේදී දිත්ත සටහන් රීතිය අනුව හර හෝ අපි බැර විදිහට සටහන් කරා. යම් කාල පරිච්ඡේදයක් අවසානයේදී ගිණුමක හරහා බැර වටින සටහන්හි මුළු වටිනාකම් වල වෙනස අපිට ගණනය කරගන්න අවශ්‍ය වෙනවා. එම වෙනස ගිණුමේ ශේෂයේ විදිහට අපි හඳුන්වනවා. ගිණුම් තුලනය කිරීම අපිට අවශ්‍ය වන්නේ ගිණුමක ශේෂය හඳුනා ගැනීම සඳහා. සෑම ගිණුමකම ශේෂය බලා ගන්න අවශ්‍ය වෙනවා. අපි ඒ නිසා මේ ගිණුම් තුලනය කිරීම කරන්න අවශ්‍ය වෙනවා. දැන් මුදල් පොත තුලනය කරන්නේ කොහොමද කියලා. දැන් මුදල් පොතේ හර පැත්තේ අපි මුදල් ලැබීම් සටහන් කරා, බැර පැත්තේ මුදල් ගෙවීම් සටහන් කරා. ඒ නිසා මුදල් පොත ගත්තාම මුදල් ගිණුම හෝ මුදල් පොතේදී හර පැත්තේ මුදල් තියෙන්න ඕනේ, බැර පැත්තේ ගෙවීම් කරා. ඒ නිසා අනිවාර්යෙන්ම මුදල් පොතේ හර පැත්ත තමයි වැඩි වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා අපි මුදල් පොත තුලනය කරනකොට ඉස්සෙල්ලම හර පැත්ත එකතු කරනවා. එතකොට එකතු කරන්න ඉස්සෙල්ලා අපි බැර පැත්තෙන් රූලක් තියාගන්න ඕනේ ශේෂය පහළට ගෙනියන්න. එතනින් රූලක් තියාගෙන අපි ඉස්සෙල්ලා බැර පැත්තේ ඉර ගහනවා යටින්. ඒ කෙලින්ම හර පැත්තෙත් ඉරක් ගහලා හර පැත්ත එකතු කරනවා. හර සටහන් වල වටිනාකම් ටික එකතු කරනවා. දැන් මෙතන රුපියල් 2,00,000යි 80000යි 40000යි ලක්ෂයයි 10000යි එකතු කරාම හර එකතුව රුපියල් 4,30,000යි. ඒ එකතුවට යටින් අපි ඉරක් ගහලා ඒ එකතුව ඒ කෙලින්ම අනිත් පැත්තේ එකතුව කෙලින් ලියනවා. එතකොට හර එකතුව තමයි අපි බැර පැත්තෙත් එකතුව තීරුවේ ලියන්නේ. 4,30,000 බැර පැත්තේ ලියලා යටින් ඉරක් ගහනවා. ඉරක් ගහලා අපි දැන් බැර පැත්තේ තියෙන වටිනාකම් ටික එකතු කරගන්නවා. එතකොට බැර පැත්තේ තියෙනවා රුපියල් ලක්ෂයයි 20000යි 1,50,000යි 10000යි 20000යි 10000යි එකතු කරාම අපිට ලැබෙනවා රුපියල් 3,10,000ක් ගෙවලා තියෙනවා. එතකොට මේ ලැබුණු 4,30,000න් ගෙවීම් කරපු 3,10,000 අඩු කරාම තමයි අපිට ශේෂය ලැබෙන්නේ. එතකොට මේ මුදල් පොත අනුව ශේෂය ලැබෙනවා රුපියල් 1,20,000ක්. ඒ කියන්නේ හර සටහන් වල හා බැර සටහන් වල වෙනස රුපියල් 1,20,000යි. එතකොට අපි අර ඉතුරු කරගත්තු රූලේ 1,20,000 ලියලා ඒ කෙලින්ම දිනය දානවා මාසේ අන්තිම දිනය ජනවාරි මාසේ ඉවර වෙන්නේ 1.31කින්. ඒ නිසා 1.31 කියලා විස්තරයට ලියනවා ශේෂය පහලට ගෙන ගියා කියන එක අපි කෙටියෙන් කියනවා ශේෂය ඇලයිරක් ගියේ කියලා. ශේෂය පහලට ගෙන ගියා. ඊට පස්සේ මේ බැර පැත්තෙන් පහලට ගෙන යන ශේෂය හර පැත්තේ එකතුවට පහලින් අපි ලියනවා 1,20,000යි කියලා. ලියලා ඒ කෙලින් ලියනවා විස්තරය ශේෂය ඉදිරියට ගෙන ආවා. ඒක අපි දිගට ලියන්නේ නැහැ. ඒක අපි කෙටි කරනවා ශේෂය ඇලයිරක් ගියේ කියලා. දිනේ දාන්නේ මේ ශේෂය ඉදිරියට ගෙන්නේ ඊළඟ මාසේ පළවෙනිදා. ඊළඟ මාසේ වෙන්නේ පෙබරවාරි පළවෙනිදා. මේ විදිහට තමයි අපි මුදල් පොත තුලනය කරන්නේ.
අපි බලමු ඒකට තව ලෙජර් ගිණුමක් තුලනය කරන්නේ කොහොමද කියලා. දැන් මේ ප්‍රාග්ධන ගිණුමේ අපි මුලින් සටහන් කරේ බැර පැත්තේ මුදල් කියලා රුපියල් 2 ලක්ෂය කියන ගණු දෙනවා. ප්‍රාග්ධන යෙදුවා මුදල් පොත හර වුණා. ප්‍රාග්ධන ගිණුම බැර වුණා රුපියල් 2 ලක්ෂය. එතකොට මේ ගිණුම තුලනය කරන්න දැන් අපිට එකම සටහනයි තියෙන්නේ බැර පැත්තේ. අපි එකට යටින් එකක් ගහලා ඒ පැත්තේ එකතු කරා. එතකොට 2 ලක්ෂයමයි එකතුව. ඒ කෙලින් අපි හර පැත්තේ එකතුවට ඉර ගහලා එකතුව 2 ලක්ෂය දාගන්නවා. දාගෙන දැන් හර පැත්තේ මොනවා හරි වටිනාකම් තිබුණා නම් අඩු කරනවා. දැන් මේ ගිණුමේ එම වටිනාකම් නැති නිසා අපි මේ රුපියල් 2 ලක්ෂයම පහළට ගෙනියනවා. එතකොට මාසේ අන්තිම දිනේ ශේෂය per day කියලා ලියලා විස්තරයට දිනය 1.31 මේ ශේෂය ඊළඟ මාසේ පළවෙනිදට බැර පැත්තේ එකතුවට පහලින් ඉදිරියට ගේනවා 2.1 ශේෂය ඊගේ කියලා. දැන් ඒ වගේම බලමු අපි ගැනුම් ගිණුම තුලනය කරන්නේ කොහොමද කියලා. ගැනුම් ගිණුමේ හර සටහනක් අපිට තියෙන්නේ අපි මුදල් පොත බැර කරා ගැනුම් ගිණුම හර කරා රුපියල් ලක්ෂයයි. එතකොට ඒකේ හර සටහන අපි ඉස්සෙල්ලා එකතු කරනවා යටින් ඉර ගහලා එකතුව ලක්ෂයයි ඒ ලක්ෂය ඒ කෙලින්ම බැර තීරුවේ එකතුවට ලියනවා. බැර පැත්තේ අඩු කරන්න සටහන් නැති නිසා අපි මේ රුපියල් ලක්ෂයම ශේෂය පහළට ගෙන ගියා 1.31 කියලා දිනය. හර පැත්තේ එකතුවට පහලින් ඉදිරියට ගේනවා 2.1 දිනය ශේෂයේ ඊගේ කියලා රුපියල් ලක්ෂයයි. එතකොට මේ විදිහට අපි අනිකුත් ගිණුම් ටිකත් තුලනය කරගන්න අවශ්‍ය වෙනවා. මේ සියලු ගිණුම් තුලනය කරලා තියෙන්නේ ඒ ටික බලන්න තුලනය කරපු ආකාරය. ඉතින් මේ විදිහට මුදල් පොතක් සකස් කරන්න ඔබට කාර්ය පත්‍රිකාවක් ලැබලා දීලා තිනවා. ඒ අනුව මුදල් පොත සකස් කරලා ඒක නිවැරදිදයි පිළිතුරු අනුව පරීක්ෂා කර බලන්න පුළුවන් වෙනවා ඔයගොල්ලන්ට. ඉතින් අදට පාඩම මේ අවසන් කරනවා. බොහොම ස්තුතියි. නැවත හමු වෙමු වට්ටම් තීරු සහිත මුදල් පොත පාඩම සමගින්.